හරි ආයුබෝවන්. අට ශ්‍රේණී ඊළඟ වීඩියෝ එකත් එක්ක තමයි දැන් අපි ආවේ. මෙහෙමයි දැන් මේ වෙනකොට කලින් වීඩියෝ එකේ අපි කුලක කියන පාඩම තුන්වෙනි වාරයට අදාළව කුලක කියන පාඩමේ සම්පූර්ණයෙන්ම තියරි කොටස් කරලා ඉවර කළා. සහ අභ්‍යාස ටිකක් දුන්නා ඔයගොල්ලන්ට ඒ ටික හදන්න කියලා. දැන් අද අපේ තියෙන පාඩම වර්ගඵලය. හැබැයි අපි වර්ගඵලය කියන 20 වෙනි පාඩම පටන් ගන්න කලින් කුලක කියන පාඩමේ අභ්‍යාස ටික බලලා ඉන්න ඕනේ. හරි ඒ හින්දා හැමෝම දැන් අභ්‍යාස ටික බලන්න ගන්න. ආයි පාරක් කුලක ගැන පොඩි මතක් කිරීමක් කරනවා නම් අපි කුලකයක් කිව්වේ පොදු ලක්ෂණයක් මගින් වෙන් කරගත හැකි සමූහයක්. සහ අපි කිව්වා කුලක සාමාන්‍යයෙන් දාන්න සංගල වරහන් ඇතුලේ. ඒ වගේමයි කුලකයක එක අවයවයක් දාන්න එකපාරයි කියලාත් අපි කිව්වා. සහ කුලකයක් සාමාන්‍යයෙන් නම් කරන්නේ ඉංග්‍රීසි හොඩියේ කැපිටල් අකුරකින්. ඔය ටික තමයි අපි මූලික වශයෙන් කිව්වේ. එතකොට එතනින් එහාට යද්දී අපි ඉගෙන ගත්ත එක එක කාරණා ඊළඟ කුලක අංකණය. කුලකයක් අර උපකුලකයක් වේ උපකුලකයක් නොවේ. අන්න ඔය කියන කාරණා අපි අභ්‍යාසය බලාගෙන ඉස්සරහට යමු. මෙන්න ඉස්සල්ලාම තියෙනවා පළවෙනි එක පිටු අංක 1ෙමයි අභ්‍යාසය බලන්න ඕගොල්ලෝ කරලා තියෙන්න ඕනේ මේ වෙනකොට. පහත දැක්වෙන ප්‍රකාශ අභ්‍යාස පොතේ පිටපත් කරන්න දෙයක් නෑ. අපි කිව්වනේ මේකම ලියන්න කියලා. ඒවා අකුරෙන් කුලකයක් නිශ්චිතව අර්ථ දැක්වෙන ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණද එසේ නොවන ඒවා ඉදිරියෙන් හරි. පොදු ලක්ෂණයක් නම් හරියක් දාන්න ඉස්සරහ නැත්නම් වැරද්දක් දාන්න ඇති. මෙන්න පළවෙනි එක. බිංදුවත් 20ත් අතර 3 ගුණාකාරව පොදුයි. 3 6 9 12 15 18. ඔය ටික තමයි මටත් තියෙන්නේ. ඔය ටික තමයි ඔයාලට තියෙන එක පොදු ලක්ෂණයක්. එනම් හරියක් එන්න ඕනේ කුලකයක් නිසා. අවුරුද්දේ මාස ඔයාලට තියෙන මාස 12මයි මටත් තියෙන නා ඒකත් කුලකයක් පොදු ලක්ෂණයක් තියෙන නිසා. ලස්සන මල් ඒකත් කුලකයක්. හේතුව ලස්සන මල් කියන්නේ පොදු ලක්ෂණයක්. නම් ඒකත් කුලකයක් තමයි වෙන්න ඕනේ. එහෙනම් ඒකත් අපිට කුලකයක් විදියට ගන්න පුළුවන්. හරි. බාහිර ඊළඟ එක ප්‍රථමක සංඛ්‍යා බලන්න. ප්‍රථමක සංඛ්‍යා කිව්වහම 2 3 ඔහොම යනවා. කුලකයක්ද නැද්ද? ප්‍රථමක සංඛ්‍යා කිව්වහම ඔයාට තියෙන ඒවා තමයි මටත් තියෙන්නේ. ඉතින් අපි කුලකයක් කියලා ගන්නවා. හේතුව අපි ඉස්සරහට ඉගෙන ගන්නවා පරිමිත කුලක හා අපරිමිත කියලා කුලක කියලා જાතියක්. අපිට මේක කුලකයක් පොදු ලක්ෂණයක් විදියට ගන්න පුළුවන්. එහෙනම් ප්‍රථමක සංඛ්‍යා කුලකයක්. ඊළඟ එක උස මිනිසුන් අන්න කුලකයක්ද? ඔයා උසයි කියන මිනිස්සුද මාත් උසයි කියන්නේ? ඔයා කියනවා උස මිනිහෙක් කියන්නේ මෙන්න විරෝඩ උස මිනිහෙක්. මං කියනවා එහෙම නෑ චුට්ටක් හරි උසයි නම් උසයි. ඒකනේ අපිට ඒක පොදු ලක්ෂණයක් නෙමෙයි. ඒක කෙනාව වෙනස් වෙන්න පුළුවන් අන්න. නම් ඒක කුලකයක් නෙමෙයි වැරදි ලක්ෂණ කොයි එන්න ඕනේ. හරි. ප්‍රශ්නාංක 2 පහත දැක්වෙන එක් කුලකයේ අවයව සියල්ල සංගල වරහන් තුල ලිවීමෙන් එම කුලකයේ නැවත ලියන්න බලමු. එහෙනම් මෙන්න අපි දන්නවා එක අවයවයක් ලියන්න ඕනේ එකපාරයි. මෙන්න ඒ කියලා කුලකයක් තියෙනවා. බිංදුවත් 20ත් අතර සම චතුරාර්ය සංඛ්‍යා අපි දන්නවා. එක් වරක් එක 1 දෙවරක් 2 4 තුන් වරක් 3 9 හතර වරක් 4 16 පස් වරක් 25 ඉච්චර යන්නේ නැහැ. බිංදුවත් 20ත් අතර නම් ඔය හතර විතරයි තියෙන්නේ. B මහරගම යන වචනේ යවන මෙන්නම මේනවා B සමානයි මයන්න හරි හයන්න හරි රයන්න හරි ගයන්න හරි ආයතරයක් මයන්න ලියන්නේ නැහැ. ඔච්චරයි වෙන්න ඕනේ. 3 අවුරුද්දේ දින 31ක් ඇති මාස අපි දන්නවා. එහෙනම් ජනවාරි හරි ඔයගොල්ලෝ ලියන්න ජනවාරි හරි පෙබරවාරි නෑ. මෙහෙම බැලුවා ඇති ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු ඒ විදිහට බලයි යන්න. එතකොට හරි ඒ විදිහට ඔයාලා අදාළ මාස ටික ලියා දානවා ලියන්න යන්නේ නැහැ. ලියා දාන්න පුළුවන්. 41242 සංඛ්‍යාවේ ඉලක්කම් මේ මම කියනවා මෙන්න 4 හරියනවා 1 හරියනවා 2 හරියනවා එච්චරයි. නම් මෙන්න මගේ උත්තරය ආවා 4 1 2. අන්තිම එක ශ්‍රී ලංකාවේ පළාත් ලියන්න පළාත් 9 සංගල වරහන් ඇතුලේ ලියලා දාන්න. එච්චරයි. ඉතින් ඒක තමයි පළවෙනි පිටියේ ඔයාලට තිබ්බ අභ්‍යාස. බලන්න සුට්ටක්වත් අමාරු නෑ. අපි එදත් ඔය කළා. මේ අද අභ්‍යාස ටිකයි සාකච්ඡා කරලා යන්නේ අලුත් පාඩම පටන් ගන්න කලින්. හරි බලන්න ඊළඟ එක පහත දැක්වෙන එක එකක් කියවන ආකාරය ලියා දක්වන්න. හරි ඔය දාන්නේ අවයවයක් වේ කියන්න බලන්න. අපි කිව්වා ඕක දාලා තියෙනවා නම් ඒක අවයවයක් වේ. ඒක දාලා නැත්තම් ඒ ඊ අකුර දාලා කපලා නම් අවයවයක් නොවේ. හරි බලන්න පළවෙනි එක ත්‍රිකෝණ බහුවස්ත්‍ර කියන කුලකයේ ආකෘතිය කියන්නේ කියවන ආකාරනේ දානවා. අපි සිංහලෙන් ලියන්න ඕනේ.
ත්‍රිකෝණ බහුවස්ත්‍ර කුලකයේ අවයවයකි. මං කියන විදිහට අපි දැක්කවා කිව්වා. ත්‍රිකෝණ බහුවස්ත්‍ර කුලකයේ අවයවයකි. ඊළඟ එක හැබැයි මෙන්න වැරදි. වැරදි අපිට වැඩක් නෑ. අපෙන් අහන්නේ මේ තියෙන කියන්නේ කියලා. අපි ඒක ලියමු. මෙන්න M කියන එක මේගොල්ලෝ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ සොර අකුරක් වේ නෙමෙයි තියෙන්නේ. නොවේ. දාලා කපලා නිකන් මම කියනවා M ඉංග්‍රීසි හෝඩියේ සොර අකුර කුලකයේ අවයවයක් නොවේ. M ඉංග්‍රීසි හෝඩියේ සොර අකුර කුලකයේ අවයවයක් නොවේ. රෝම ඉලක්කම් 3 8 අවයවයක් ඉරට්ටේ සංඛ්‍යා කිව්වේ. 8 ඉරට්ටේ සංඛ්‍යා කුලකයේ අවයවයකි. 8 ඉරට්ටේ සංඛ්‍යා කුලකයේ අවයවයකි. රෝම ඉලක්කම් 4 කැරට් පළතුරු වර්ග කුලකයේ අවයවයක් නොවේ කියන අපි කියනවා කැරට් පළතුරු වර්ග කුලකයේ අවයවයක් නොවේ. කැරට් පළතුරු වර්ග කුලකයේ අවයවයක් නොවේ. හරි. ඉතින් ඒවා ලේසි නිකම්ම අපිට දාගෙන යන්නයි තියෙන්නේ. හරි බලමු එහෙනම් දැන් මේක ඔයා හරියට බලලා දාමු. අවයවයක් වේ නම් අර ඊ අකුර වගේ එක දාලා තියමු. නැත්තම් දාලා කපමු. පළවෙනි එක 11. ප්‍රථමක සංඛ්‍යා කුලකයේ අවයවයක්. ඔය 11 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. නම් ඊ අකුර දැමුවා නම් හරි මැදින්. ඊ අකුර නෙමෙයි අපි ඊ අකුර කිව්වට මෙහෙම දාන්නේ. ඊළඟ එක 15 4 ගුණාකාරයක් නෑ. 15 4 ගුණාකාරයක් නෙවෙයි. එහෙනම් ඒක වෙන්න බෑ. දාලා කපන්න ඕනේ. නිල් දේ දුන්නේ වර්ණ. ඔව් නිල් ඉන්ඩිගෝ දමෝ නිල් තියනවා දේ දුන්නේ. එහෙනම් එයත් මේකයි වෙන්න ඕනේ. අඹ පළතුරු වර්ග කියන කුලකයේ අඹ පළතුරු වර්ගයක්. ඔව් එහෙනම් ඒකත් මේකයි වෙන්න ඕනේ. මාතර බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කයක් නෑ. මාතර බස්නාහිර පළාත දිස්ත්‍රික්කයක් නෙවෙයි. නම් ඒක වෙන්න විදිහක් නෑ. හරි එච්චරයි. ලේසි. මෙන්න ආයි හරි වැරදි දෙමීමක් තියෙනවා. පහත සඳහන් ප්‍රකාශන අභ්‍යාස පොතේ පිටපත් කරගෙන පිටපත් කරන්න දෙයක් නෑ මේකෙම කරන හින්දා. ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණු බලන්න. 7 කියන එක අවයවයක්ලු අර කුලකේ. ඔය කුලකේ 7 තියෙනවා. එහෙනම් කියන එක හරි. පළවෙනි එක හරි ලකුණක් එන්නයි ඕනේ. 3 රෝම ඉලක්කම් 1 හරි. බලමු 3 රෝම ඉලක්කම් 2 පහ අවයවයක් නොවේ අර කුලකේ. ඒකත් හරි. පහ අවයවයක් නෙමෙයි. අවයවයක් නෙමෙයි තමයි. එහෙනම් ඒකත් හරි. රෝම ඉලක්කම් 3 ඒ අවයවයක් නොවේ. ඇස් පේනවා නම් පේනවා. ඒ අරක තියෙන නම් අවයවයක් වෙන කියන කතාව වැරදි. රෝම ඉලක්කම් 4 මේක අවයවයක් නොවේ මේ කුලකේ නෑ. ඒකත් වැරදි. ඒකත් අර කුලකේ තියෙනවා නම් ඒකත් අවයවයක්. 5 රෝම ඉලක්කම් 3 අර කුලකේ අවයවයක් වේ. හැබැයි ඒකත් වැරදි. රෝම ඉලක්කම් 3ක් ඒකේ නෑ. හරි. බාන්න ඉතින් ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් ඒවා. හරි. අපි යන් ඊළඟ පිළිවෙල අභ්‍යාසයක් මේ ඔක්කොම කරපුවා. එහෙනම් අභ්‍යාස විතරයි සාකච්ඡා කරන්න තියෙන්නේ අද. අවයව සංඛ්‍යාව ගැන අපි කිව්වා. පහත දැක්වෙන එක් එක් කුලකයේ අවයව සියල්ල සංගල වරහන් තුල ලිවීමෙන් සංගල වරහන් තුල අවයව ටික ලියලා ඉන්න වෙනවා. දැන් පළවෙනි එක මම කිව්වොත් එකේ A තියෙනවා. A කියලා කුලකයක් 10ට අඩු ගණින සංඛ්‍යා. ගණින සංඛ්‍යා 1 2 බිඳුවක් ගන්න. බිඳුව 1 2 3 4 5 6 7 8 9 10 ගන්න නෑ. 10ට අඩුයි නම් මට කිව්වේ හැකි NA සමානයි 1 2 3 4 5 6 7 8 9 10යි. උත්තරේ එනවා 10යි කියලා. NA. ඊළඟ එක අනුරාධපුර යන වචනේ අපේ නම් මට ඒ B කියන කුලකේ ඉස්සෙල්ලා ඔයා අවයව විදියට ලියන්න ඕනේ. A හරියන්න ඕනේ. N හරි U හරි R හරි I A නෑ. D හරි H හරි A නෑ. P හරි U එකපාරක් ලිව්වා. R එකපාරක් ලිව්වා. A එකපාරක් ලිව්වා. එහෙනම් ඔච්චරයි. බලමු අවයව තියෙනවා 1 2 3 4 5 6 7යි. ඒ කියන්නේ NB සමානයි 7යි කියලා. C එක් සතියේ දවස් අපි දන්නවා සතියේ දවස් 7යි. ඒක ඉතින් ඔයා ලියන්න සතුදා අඟහරුවාදා බදාදා ප්‍රශ්න පිළිවෙලට ලියන්නත් කමන්නේ.
එහෙනම් අපි දන්නවා nx සමානයි කීයද වෙන්න ඕනේ? 7යි. දෙකත් අටත් අතර පහේ ගුණාකාර. පහේ ගුණාකාර කියන්නේ 5 10 15 20. දෙකත් අටත් අතර තියෙන්නේ 5 විතරයි. එහෙනම් මම මෙන්න කියනවා d සමානයි කැපිටල් D නේද? නෑ y නේ. y සමානයි මොකද්ද වෙන්න ඕනේ? 5 විතරයි. එහෙනම් අපි කියනවා යටින් ny සමානයි අවයව 1යි ny සමානයි 1යි කියලා. හරි. බලන්න දැන් e1 p සමානයි 32 සිට 38 දෙක ප්‍රථමක සංඛ්‍යා. හිතලා බලන්න 32 ඉඳන් තියනවාද ප්‍රථමක සංඛ්‍යා? 33. 33 බෑ 3ෙන් බෙදෙනවා 11ෙන් බෙදෙනවා 34 බෑ 2ෙන් බෙදෙනවා 17ෙන් බෙදෙනවා 35 බෑ 5ෙන් බෙදෙනවා 36 බෑ 37 මොකෙන්වත් බෙදෙන්නේ නැත. ඒක විතරයි තියෙන්නේ 38 හරියන්නේ නැහැ කොහොමද? එහෙනම් උත්තරේ එනවා np සමානයි අවයව 1යි. එහෙනම් np සමානයි 1යි. f එක Q සමානයි ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසලක ඇති ශ්‍රේණි. ප්‍රාථමික පාසලක තියෙන 1 ඉඳන් 5ට 1 2 3 4 5 ඔය තියෙන ශ්‍රේණි ටික. එහෙනම් මෙන්න මට උත්තරේ එනවා NQ සමානයි 1 2 3 4 5යි. එහෙනම් NQ සමානයි 5යි. අන්තිම එක තියෙනවා 30 ප්‍රථමක සාධක. බලමු 30 බෙදෙන ප්‍රථමක සංඛ්‍යා අපි කිව්වා එක ගන්න බෑ. අත් 2ෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා 5ෙන් බෙදෙනවා 6 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් ඔය තුන විතරයි නේද ගන්න තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යාව විතර. එහෙනම් ඔච්චරයි. එහෙනම් උත්තරේ එනවා nm සමානයි කීයයිද? 3යි. අනික 6ෙන් බෙදුනට 6 ප්‍රථමක නෙමෙයි 10ෙන් බෙදුනට 10 ප්‍රථමක නෙමෙයි. ප්‍රථමක සංඛ්‍යාව තියෙන්නේ මේ තුන විතරයි. හරි. එච්චරයි. ඒකෙම දෙකටම යනවා. na සමානයි 4 වූ a මගින් දැක්වෙන කුලකයක් අවයව නිශ්චිත. මම කිව්වා සීමාවක් කරලා ලියන්න. මේ මට ඕනේ කියන්නකො දෙකේ ගුණාකාර මොකද 2 4 6 8 මම ওই ටික අහුවෙන්න ලියනවා. අවයව 4ක් හරිනේ. මම කියනවා එකත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. හිතලා බලන්න තියෙන 2 4 6 8. ඒකම ඕනේ නැහැ. තව ඕන තරම් කිව්වා. ඒක මොකද්ද? මහරගම යන වචනේ අකුරු. මොනවද තියෙන්නේ? මාහාරග. මයන් ණය නම් ඔය හතරයි. ඒ වගේ නැත්තම් 50ට අඩු 10 ගුණාකාර 10 20 30 40 මොනවා හරි කමන්නේ. ඒ අදාළ සීමාවක් දාලා ලියන්න අවයව ඔය කියන ගාන තියෙන්නේ. එච්චරයි. අකුරම ඒ දාලම සගල වරහන් අතරේ උනි කුල කියලා එහෙම ලියුවම හරියටම හරි. මෙන්න අන්තිම එක np සමාන 1 වූ p මගින් දැක්වෙන කුලකයක්. එහෙනම් දැන් එක අවයවයක් තියෙනවා. මම මෙහෙම කියනවා. එකත් 10ත් අතර පහේ ගුණාකාර 5 විතරයි. එකත් 20ත් අතර 10 ගුණාකාර අතර කිව්වහම 10 විතරනේ. ඉතින් අන්න ඒ වගේ හිතලා ඕන තරම් ලියා ගන්න පුළුවන්. ඒ ගුණාකාර වලින් නම් ඕනම තරම් ලියන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ හිතලා ලියන්න ඕන. හරිනේ. හරි එහෙනම් මෙන්න මේ ඔක්කොම කරලා තියෙන්නේ ඒ හින්දායි මේ ටිකක් වේගෙන් වගේ කරගෙන අද පාඩමට යන්න ඕන හින්දා. හරි බලන්න. පහත සඳහන් එක් කුලකය අභිශුන්‍ය කුලකයක් වන බව හෝ නොවන බව අපි දන්නවා. අභිශුන්‍ය කුලකයක් කියන්නේ අවයව එකක්වත් තියෙන්න බෑ. බලමු පළවෙනි එක 5ට අඩු 5 ගුණාකාර. 5 10 15 20 තමයි 5 ගුණාකාරය. ඔක්කොම 5ට වඩා වැඩි. එහෙනම් ඒක වෙන්න බෑ. ඒක වැරදි. නම් ඒක අභිශුන්‍ය කුලකයක් වේ. අභිශුන්‍ය කුලකයක් වේ. අවයව නැහැනේ. අභිශුන්‍ය කුලකයක් වේ. රෝම ඉලක්කම් 2 q සමානයි 10ත් 10 සිට බිඳුවේ සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා. අයියෝ බිඳුවේ ඉඳන් 10 තෙක් පූර්ණ සංඛ්‍යා 1 2 3 තියෙන්නේ ඕන්තර. අයිහිනම් ඒක අභිශුන්‍ය වෙන්නේ නැහැ. අභිශුන්‍ය කුලකයක් නොවේ. රෝම ඉලක්කම් 3 r සමානයි 1ත් 3ත් අතර ඔත්තේ සංඛ්‍යා. 1යි 3 අතර තියෙන 2 විතරයි. 2 ඔත්තේ නෙවෙයි. අන්න ඒකත් අවයව නැහැ. අභිශුන්‍ය කුලකයක් වේ. අවයව නැහැ. මෙන්න මේ 41242 සංඛ්‍යාවේ ඉලක්කම් තියෙනවානේ. ඉතින් එහෙනම් මේකේ අවයව තියෙනවා. එහෙනම් අභිශුන්‍ය කුලකයක් නෙවෙයි. දේදුන්නේ වර්ණ අපි දන්නවා. දේදුන්නේ පාට තියෙනවා. එහෙනම් ඒකත් අභිශුන්‍ය කුලකයක් නෙවෙයි. u සමානයි බිඳුව හිතන්න
බිඳුව කියන්නේත් අවයවයක්. ඇයි සංගල වරහන් එහෙනම් මේක බිඳුව කියන අවයවයේ තියෙනවා. ඒ කියන්නේ අවයව සංඛ්‍යාව එකයි. එහෙනම් මේක අභිශූන්‍ය නෙවෙයි. අභිශූන්‍ය කුලකයක් නෙවෙයි. ඒක තේරෙන්න ඕනේ. අභිශූන්‍ය කුලකයක් නෙවෙයි. හරි. ආයෙත් පාඩමේ ඉස්සලා කරපු જાති එකක් තියෙන්නේ. පහත දැක්වෙන එක් එක් කුලකයේ සංගල වරහන් තුල ලිවීමෙන් නැවත ලියන්න. බලමු සංගල වරහන් තුල ලියලා ආයි පාරක් අපි අර සංගල වරහන් තුල ලිව්වා. අවයව ගානක් ලියලා දැම්මම නම් ඉතින් වැඩේ සම්පූර්ණයි. මෙන්න පළවෙනි එක 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා. බලමු එහෙනම් A සමානයි 2 හරි 3 හරි 4 නෑ 5 හරි 6 නෑ 7 හරි 8 නෑ 9ක් නෑ 10ක් නෑ 11 හරි 12 නෑ 13 හරි 14 නෑ 15 නෑ 16 නෑ 17 හරි 18 නෑ 19 හරි ඔය තියෙන්නේ නම් ඔච්චරයි. මම උත්තරේ ලියනවා NA සමානයි 1 2 3 4 5 6 7 8යි NA සමානයි 8යි. මම කිව්වා මේක තමයි අහන්නේ. එයි මම කිව්වා මේකත් ලියලාම ඉවර කරාට කියලා එදා පාඩම කරනකොට. හරි. බලමු ඊළඟ එක. සරසවියේ යන වචනේ අකුරු එහෙමනම් මෙන්න මම ලියනවා B සමානයි සා හරි ර හරි ආයිසා නැහැ වියන්න යයන්න සරවිය කියලා එන්නේ NB සමානයි 1 2 3 4යි. එහෙනම් NB සමානයි 4යි. C කියන එක ආයි කලින් ප්‍රශ්නේමයි ශ්‍රී ලංකාවේ පළාත් ඕගොල්ලෝ ලියා ගන්න පළාත් 9 නම් NC සමානයි උත්තරේ එනවා කීයයි කියලාද 4යි කියලා. ඊළඟ එක ශ්‍රී ලංකාවේ පළාත් කියන එකෙන් පස්සේ ඔයාලට තියෙනවා D කියලා එකක්. 20ත් 30ත් අතර සම චතුරාස්‍ර අපි දන්නවා එක්වරක් එක 1යි ඒ වුණාට අර අතර නෙමෙයි දෙවරක් දෙක 4යි අර අතර නෙමෙයි තුන් වරක් 3 9යි අර අතර නෙමෙයි හතර වරක් අතර බෑ පස් වරක් 5 25යි අන්න අර අතර නම් හරි. එහෙනම් වෙන්න උත්තරය ආවා ND සමානයි කීයයි කියලාද 1යි කියලා. E ප්‍රථමක සංඛ්‍යාවක් වන සම චතුරාස්‍ර සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවක් වන සම චතුරාස්‍ර සංඛ්‍යාවක්. දැන් සම චතුරාස්‍ර සංඛ්‍යා කියන්නේ 1 දෙවරක් 2 4 තුන් වරක් 3 9 ඔය එකක්වත් ප්‍රථමක සංඛ්‍යා වෙන්නේ නැහැ. එහෙනම් එහෙම කුලකයක් නැහැ අපිට. මම කිව්වා එහෙම අවයව නැත්තම් අපි කරන්නේ නිකන් සංගල වරහන විතරක් දාන එක. එතකොට ලියු හැකි NE සමානයි බිඳුවයි නැත්තම් මෙහෙම අවිශූන්‍යයි කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. F 3න් හෝ 5න් බෙදෙන 2ත් 16ත් අතර ඇති පූර්ණ සංඛ්‍යා. 3න් හෝ 5න් 3න් බෙදුනත් කමන්නේ 5න් බෙදුනත් කමන්නේ. එහෙනම් 3 හරි යනවා 2ත් 16ත් අතරනේ 5 හරි යනවා 2ත් 16ත් අතර 6 හරි යනවා. ඒ 3න් බෙදෙනවා 4 2 එකකින්වත් බෙදෙන්නේ 8 නෑ 9 හරි යනවා 3න් බෙදෙනවා 10 හරි යනවා 11 නෑ 12 හරි යනවා 3න් බෙදෙනවා 15 හරි යනවා. මෙන්න වගේ සංඛ්‍යා ටික. උත්තරේ එනවා 1 2 3 4 5 6 7 නම් NF සමානයි 7යි. 10න් 3න් හෝ 5න් නෑ දෙකෙන්ම නෙමෙයි කියන්නේ 3න් හෝ 5න් 3න් හරි 5න් හරි. ඉතින් බලන්න ඔය ටික තමයි අපිට කුලක කියන පාඩමේ ඉගෙන ගන්න තිබේ. එදා අපි සම්පූර්ණයෙන්ම කරලා ඉවර කළේ. හරි දැන් තමයි එහෙනම් අපි යන්නේ අද තියෙන පාඩමට. 8 ශ්‍රේණියේ 20 වෙනි පාඩමට අද අපි යන්නේ වර්ගඵලය කියන එක. එන්නකො හැමෝම වර්ගඵලය කියන පාඩමට. මෙහෙමයි. ඉස්සල්ලාම දැනගන්න ඕනේ මොකක්ද මේ වර්ගඵලය කියන්නේ කියන්නේ. වර්ගඵලය කියන්නේ මෙන්න මෙහෙම එකක්. මම මේ බෝඩ් එකේ අඳිනවා කියන්නකො මෙහෙම සටහනක්. මොකද ඒ සටහනෙන් මේ බෝඩ් එකේ මෙන්න මෙච්චරක ප්‍රමාණයක් ආවරණය වෙනවා වැහෙනවා. අපි කියනවා අන්න එතකොට මේ ඇන් දෙකේ වර්ගඵලය තමයි මේ තියෙන්නේ. එතකොට අපි කියනවා තල රූපයකින් නම් එයාගෙන් වැහෙන ප්‍රමාණය ආවරණය වන ප්‍රමාණයට අපිට කියන්න පුළුවන් වර්ගඵලය කියලා. ඒ වගේම අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා මේ වර්ගඵලය කියන එක මයින්ඩ් එකක කිහිපයක් අපි පාවිච්චි කරනවා. ඒකෙන් දෙකක් මූලික වෙනවා. එකක් තමයි වර්ග සෙන්ටිමීටර. එකක් තමයි වර්ග සෙන්ටිමීටර. අපි සංකේතවත් කරනවා cm උඩ දෙකෙන් cm දෙවනි බලයෙන්. අනික තමයි වර්ග මීටර. අපි සංකේතවත් කරනවා m දෙවනි බලයෙන්. එහෙනම් මෙහෙමයි වර්ගඵලය කියන්නේ මේකට වර්ගඵලයේ මහින්ද ගන්නේ මෙන්න මේ එකක දෙක. සහ පොඩි කාලේ ඉගෙනගත්ත තව දෙයක් මේක අපි අර ලියා ගන්න යන්නේ නැහැ.
පොඩි සටහනකින් කියනවා නම් මොකද්ද? සමචතුරස්‍රයක හෝ මේක 7 දිත් ඉගෙන ගන්නවා 6 දිත් ඉගෙන ගන්නවා සමචතුරස්‍රයක හෝ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය එන්නේ කොහොමද? දිග ගුණ කිරීම ඵලයෙන් මේකත් ඔය පාඩමේ මූලිකයට ඕන වෙනවා. ඒකයි මම මෙහෙම දැම්මේ. හරි. දැන් එහෙනම් මේකයි කරන්න ඕනේ ඉස්සල්ලාම අපි වර්ගඵලය කියන්නේ මොකක්ද කියන එකයි ලියන්නයි මේ වර්ගඵලයේ යනු කියලා කඩේ ටිකක් තියෙනවා එතනින් ලියයි යන්න. වර්ගඵලයේ යනු කියලා දැන් ඉස්සරහින් පටන් ගන්න. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. තල රූපයකින් තල රූපයකින් ආවරණය වන ප්‍රමාණය එම තල රූපයේ වර්ගඵලය ලෙස හඳුන්වයි. වර්ගඵලය ලෙස හඳුන්වයි. හරි. දැන් 1 2 දාලා මේ දෙක දාගන්න. මේ 1 2 තියෙනවා අංක දෙක. ඒ දෙකේ මේ දෙක දාගන්න. අර යට කොටුවක් තියෙනවානේ. මේ යට කොටුවේ එක කෑල්ලක් මේ යට කොටුව දෙකකට බෙදලා එක කෑල්ලක මේ සූත්‍රය ලියා ගන්න. අනික එකේ තරුවක් දාලා පොඩි දෙයක් ලියන්න තියෙනවා. පැහැදිලිද කියන්නේ? 1 2 දැම්මා 1 2 දාලා තියෙන තැනින් ඒක ලියාගත්තා. කොටුව දෙකට බෙදුවා එක පැත්තකින් සූත්‍රය දාගත්තා. එතකොට අනිත් පැත්ත කොටුවේ තියෙන්න ඕනේ. ඉතින් අඩියෙන් දාන්න. හරිද?
බලමු අර මේ කොටුවේ මේ පැත්ත දැන් විතරයි ඒක අපි චුට්ටක් කියමු. ඒක ඉස්සරහට දැන් ලියනවා චුට්ටකින්. අනිවාර්යයෙන්ම මම කියනවා මෙන්න මෙහෙම එකක්. මේවා ලියන්න දෙයක් නැහැ. මේ මම නිකන් එකක් කරලා පෙන්නන්නේ. පරණ දේවල් මතක් වෙන්න. මම කිව්වොත් මේක 5 cm කියලා. මේක සම චතුරස්‍රයක් කියලා අපි දන්නවා. මෙයාගේ කවුරු හරි කිව්වොත් මට වර්ගඵලය හොයා දෙන්න කියලා. මම මොකද්ද කරන්නේ? වර්ගඵලය කියන්නේ මොකක්ද? දිග ගුණ කිරීම බලන්න. එච්චරයි. දැන් මම දන්නවා වර්ගඵලය දිග මන් දන්නවා 5 cm සමානයි මේකේ පළලත් වෙන්න ඕනේ 5 cm. නම් උත්තරේ එනවා 5 5 25යි. cm කියන්නේ වර්ග සෙන්ටිමීටර්. ඒ වගේමයි මම ගත්තොත් ඍජු කෝණාශ්‍රයක් මෙහෙම. කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාට හොයන්න පුළුවන්. මම ඔයාට කිව්වොත් මෙයා 3 cm, මෙයා 2 cm මේක ඍජු කෝණාශ්‍රයක්. මෙහෙම කියනනම් අපි දන්නවා වර්ගඵලය කියන්නේ මොකක්ද? දිග ගුණ කිරීම බලන්න. දැන් වර්ගඵලය තමයි හොයන්න ඕනේ. දිග මම දන්නවා 3 cm, පළල මම දන්නවා 2 cm. 3 වරක් 2 උත්තරේ එනවා කීයයි වර්ග සෙන්ටිමීටර්ද? 6යි වර්ග සෙන්ටිමීටර කියලා. පැහැදිලිද? ඒකම තමයි අපි ඍජු කෝණාශ්‍රයක සහ සම චතුරස්‍රයක වර්ගඵලය හොයන්න. ඔයා හිතන්න ඔයාට ඔය දෙකක් එකතු කරලා මෙන්න මෙහෙම රූපයක් දුන්නයි කියලා බලන්න හොඳට මෙන්න මේක දිහා. මට ඕනේ මෙන්න මේකේ වර්ගඵලය. මම කියනවා මෙයා 2 cm නෙමෙයි මෙයා 3 cm. මෙයා 6 cm. මෙයා 5 cm. මෙයා 10 cm. තව මොනවද ඕනේ? මෙයා 4 cm. මෙයා 9යි cm. හරි බලමු මේ જાතිය රූපයක් ඔයාට දෙනවා වර්ගඵලය හොයලා දෙන්න කියලා. එතකොට දැන් අපි දන්නවා අපි පොඩි කාලේ ඉඳන් මේවා කරන හින්දා අපි මේක හොයාගන්නේ කොහොමද කියලා ඔයා දැනගන්න ඕනේ. ඉතින් අපි මේක වෙන් කරගන්නවා වර්ගඵලය ලේසියෙන් හොයාගන්න පුළුවන් සමචතුරස්‍ර හෝ ඍජු කෝණාශ්‍ර බවට. එහෙනම් මෙන්න මම දැන් මෙයා මේක වෙන් කරගත්තොත් මේක මම එක කිව්වොත් හරි මං එයාගේ දිගක් දන්නවා මං එයාගේ පළලක් දන්නවා. මේක මම දෙක කිව්වොත් බලන්න මං එයාගේ එක පැත්තක් පළල නම් දන්නවා හැබැයි දිග දන්නේ නැහැ. මුළු දිගම ගන්න බෑ. හේතුව මේ දෙක කියන්නේ මේ කොටුව. ඒකේ දිග නම් මේ මුළු ඔක්කොම 10 නම්. මෙයා 3 නම් මෙයත් 3යි. එහෙනම් ඊටු ටික 7යි. එහෙනම් මෙයා වෙන්න ඕනේ කීයි cmද? දැන් එහෙනම් මෙයාගේ දිගක් දන්නවා පළලක් දන්නවා. මෙයාගේ දිගක් දන්නවා පළලක් දන්නවා. වෙන වෙනම වර්ගඵල දෙක හෙව්වා එකතු කරලා උත්තරේ ගත්තා. පැහැදිලිද කියන්නේ? මෙන්න මම වෙනවා එකේ වර්ගඵලය. එකේ වර්ගඵලය වෙන්න ඕනේ දිග ගුණ කිරීම පළලමයි. 9යි cm ගුණ කිරීම 3යි cm උත්තරේ එනවා 27යි වර්ග සෙන්ටිමීටර්. ඉවර නෑ. දැන් යනවා මම දෙකේ වර්ගඵලය ගන්න මෙන්න දෙකේ වර්ගඵලය ඒ දිග ගුණ කිරීම පළලමයි 7යි cm ගුණ කිරීම 5යි cm 4ක් 5 උත්තරේ එනවා 35යි වර්ග සෙන්ටිමීටර්. දැන් වැඩි ඉවරයි. මුළු වර්ගඵලය 27යි වර්ග සෙන්ටිමීටරට එකතු වෙන්න ඕනේ 35යි වර්ග සෙන්ටිමීටර්. අපිට හිතෙන් එකතු කරගන්නත් පුළුවන් 25යි 35යි 20යි කියන්නේ 55යි 7යි 62යි උත්තරේ එනවා 62යි වර්ග සෙන්ටිමීටර් කියලා. පැහැදිලිනේ කියන්නේ. ඉතින් ඕක තමයි වැඩේ. මොකද්ද දැන් මම මේ මෙතන ඔයාට හිතන අර එක පැත්තක් තියාගන්න කිව්වේ ඕක ලියන්න. මොකද්ද? සංයුක්ත තල රූපයක පරේ මේ වර්ගඵලය හොයද්දී ඒක ඔයා වෙන් කරලා වර්ගඵලය හොයා ගන්න පුළුවන් කොටස් වලට වෙන් කරලා වෙන වෙනම වර්ගඵලය හොයලා තමයි එකතු කරන්න ඕනේ. හරි අපි මේ උදාහරණ දැන් මේ වෙලාවේ ලියා ගන්න යන්නේ නැහැ. මෙතන තරුවක් දාලා ලියන්න පුළුවන් වෙන්න. අර උඩ කොටුවේ තරුව දාන්න මම කියන එක ලියන්න වෙන පාටකින්. ලියන්න මෙන්න. පහත ආකාරයේ මේ පහළ තියෙන අය වගේ ගණන් ටිකක් ලියන්න. පහත ආකාරයේ සංයුක්ත තල රූපවල වර්ගඵලය සෙවීමේදී වර්ගඵලය සෙවීමේදී
ඒවා පහසුවෙන් වර්ගඵලය. ඒවා පහසුවෙන් වර්ගඵලය. ඒවා පහසුවෙන් වර්ගඵලය. සෙවිය හැකිවන පරිදි සෙවිය හැකිවන පරිදි සෙවිය හැකිවන පරිදි කොටස් වලට වෙන් කර කොටස් වලට වෙන් කර වෙන වෙනම වර්ගඵල සොයා වෙන වෙනම වර්ගඵල සොයා එකතු කරගත යුතුය. එකතු කරගත යුතුය. හරි. මේක අපි ලියා ගන්න යන්නේ නැහැ, මේක ඔළුවේ තියාගන්න. දැන් ඕගොල්ලෝ අභ්‍යාස දැන් නෙමෙයි වීඩියෝ එක ඉවරනාම මේ ගණන් හතර මේ ඉඳ තියෙනවා ඕන තරම් මේ කොටස් හතරට හරි වෙන් කරගෙන පළවෙනි දෙක නම් නිකම්ම ගත්ත හැකි ඊළඟ එක මේකද වෙන් කරගත්ත මෙතනින් වෙන් කරගත්ත වෙන වෙනම හිව්ව එකතු කළා. පුළුවන් නේ කට්ටියටම. හරි නම් මේ ප්‍රශ්න හතර දැන් පස්සේ කරන්න ඕනේ. හරි අපි යනවා එහෙනම් වර්ගඵලයේ පාඩමේ ඊළඟ කොටසට ත්‍රිකෝණයක වර්ගඵලය කියන පිටු අංක 6ට මේ ටික මකලා දානවා. මෙන්න මෙහෙමයි ත්‍රිකෝණයක් ගත්තහම හොඳට අහගන්න. ත්‍රිකෝණයක් කියන එකේ මෙහෙමනේ ත්‍රිකෝණේ ගත්තහම ඔය ත්‍රිකෝණේ දැන් මම මේ අතර මම මේ තලයේ මත තිබ්බොත් මෙයා තමයි ආධාරකය. මෙයාට අපි කියනවා ආධාරකය. සහ මෙන්න මේ තියෙන මේ එක පාදයක් සහ එක ශීර්ෂයක් මේ පාදයක ඉඳන් ශීර්ෂයට තුන ලම්බ දුර කෙලින්ම දුර ලම්බ කියන්නේ 90නේ. ලම්බ දුර අපි මේකට කියනවා ත්‍රිකෝණේ ලම්බ දුර, මේකට කියනවා ත්‍රිකෝණයේ ලම්බ උස, මේකට කියනවා ඒ ලම්බ උස ගහන පාදයට කියනවා ත්‍රිකෝණයේ ආධාරකය. මෙන්න මේක හොඳට ඔළුවට ගන්න හේතුව මේ ආධාරකය කියන එක මේ ත්‍රිකෝණයක පාද තුනෙන් ඕන එකක් ආධාරක විදිහට ගන්න පුළුවන්. හේතුව ඒ ත්‍රිකෝණෙ මෙහෙම හරවලා මෙයා ආධාරකය කරගන්න බැරිද? ත්‍රිකෝණෙ මෙහෙම හරවලා මෙයා ආධාරකය කරගන්න බැරිද? පුළුවන්. ඒ හින්දා අපි මේ වර්ගඵලය හොයද්දි ගන්නේ ලම්බ උස ගහලා තියෙන පාදේ. මේ අහන්නකො. දැන් මේ ලම්බ උස ලම්බකේ ගහලා තියෙන්නේ මේ පාදෙන්නේ. අන්න ඒ හින්දා ඔයා ආධාරකයේ විදිහට මේ පාද ගන්න. එතකොට තමයි වැඩේ ලේසි වෙන්නේ. හරි මෙන්න ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න තියෙන සූත්‍රයක්. ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි මොකද්ද වෙන්නේ බලන්න භාගයයි එයා ගුණ වෙන්න ඕනේ ආධාරකයෙන්. ආධාරකය එයා ගුණ වෙන්න ඕනේ ලම්බ උස. එහෙනම් භාගේ ගුණ වෙන්න ඕනේ ආධාරකයෙන් එයා ගුණ වෙන්න ඕනේ ලම්බ උසින්. තවත් වැඩි කරනවා නම් මම කිව්වොත් මේ ආධාරකයේ A කියලා මේ ලම්බ උස h කියලා අපි සාමාන්‍යයෙන් වර්ගඵලයට ඒ වගේ අකුරක් දැම්මොත් භාගයයි ගුණ කිරීම ආධාරකයේ A නම් A ලම්බ උස h නම් h. එහෙනම් මම කියනවා භාගය ගුණ කිරීම A ගුණ කිරීම h. මේ අකුරු දැම්මට අමාරුයි වගේ එහෙම ඉන්නවට පොඩ්ඩක්වත් අමාරු නෑ. මේ ආධාරකය සහ ලම්බ උස කියන එක හරියට ඔළුවට ගන්න. ලම්බ උස කියන්නේ ශීර්ෂක ඉඳන් ගහන ලම්බකයක්. තනි උසක්, කෙලින් උසක්. ඒ ලම්බ උස ගහපු ඕනම පාදයක් ආධාරකයේ විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. හරි දැන් උදාහරණ තුන බලමු. එතකොට ඔයාලට වැඩේ හරියටම තේරෙයි බලන්න. මෙන්න උදාහරණ තුනක් ඔයාලට තියෙනවා බලන්න. පළවෙනි එක ත්‍රිකෝණෙත් මම මෙතන පොඩි අර ඇන්දොත් මෙහෙමයි තියෙන ත්‍රිකෝණය. මෙන්න කඩිගිරෙන් තියෙනවා මෙයා 6ක්. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මේ තියෙන්නේ ලම්බ උසක්. එහෙනම් එයාට ගහලා තියෙන පාදේ එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ආධාරකයක් දන්නවා ලම්බකයේ උසක් දන්නවා. එහෙනම් මෙන්න මම දැන් කියනවා මෙන්න වර්ගඵලය සමානයි බලන්න භාගයයි ආධාරකය ආදැම්මහම ඇති ගුණ කිරීම ලම්බ උස. හරි එහෙනම් මෙන්න භාගයයි. එතකොට දෙක යට එක උඩ අනිත් ඔක්කොම උඩ ආධාරකය එනවා.
8යි ගුණ කිරීම ලම්බ උස එනවා 6යි. හරි දැන් මේ උඩ යට ඒවා කපන්න පුළුවන් කැපෙනවා නම් මේ බලන්න 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. එතකොට උඩේ යට දෙකට උඩින් කැපෙනවා නම් කපලා ගියා. දැන් යට මුකුත් ඉතුරු නැහැ. එක කියන්නේ වැඩක් නැහැ. එකේ විතර වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න උඩ උත්තරේ 1 වරක් 4 4යි 4 වරක් 6 උත්තරේ එනවා කීයයිද 24යි මොනවද ඒකක වර්ග සෙන්ටිමීටර 24යි වර්ග සෙන්ටිමීටර. චරයි බලමු දෙවනි ගාන මේ බාන්න දෙවනි ඍජු කෝණයේ ත්‍රිකෝණයක් ලම්බකයේ පේනවා මේ ලම්බකයේ තියෙනවා කෙලින්ම ලම්බකයේ මේ තියෙන්නේ නම් මෙයා තමයි ලම්බ උස වෙන්නේ. ඒක අපි දන්නවා 6යි cm කියලා දෙනවා. සහ එයා ලම්බකයේ ගහන්නේ මේ පාදෙට අන්න එයා ආධාරකයක් මම දන්නවා. එහෙනම් මට ටක් ගාලා වර්ගඵලය මෙතන හොයලා දාන්න පුළුවන්. මම කියනවා වර්ගඵලය සමානයි භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. එහෙනම් මෙන්න භාගය ගුණ කිරීම ආධාරකයේ එනවා 4යි ගුණ කිරීම ලම්බ උස එනවා 6යි. 2ට 2 ඒවා 1යි මෙතනට 2යි උඩ එනවා දෙවරක් 6 කීයයිද 12යි වර්ග සෙන්ටිමීටර කියලා. 12යි වර්ග සෙන්ටිමීටර. හරි. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න තුන මම මෙතනින් හදන්නම් ඉඩ මදින මෙන්න මගේ තුන්වෙනි උදාහරණය. තියනවා මෙහෙම ත්‍රිකෝණයක් තියනවා. අන්න වැඩිපුර පාදයකුත් දීලා 5යි cm තියනවා. මෙයා 6යි cm තියනවා. මෙයා දශම වුණාට කමන්නේ නැහැ. 3.5යි cm දැන් පේන්න ඕනේ. අපේ සූත්‍රය වෙනසක් කරලා හරියන්නේ නැහැ. අපි දාන එක මොකද්ද වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. දැන් එහෙනම් මට ඕනේ වර්ගඵලය හොයාගන්න. ඔයා තීරණය කරන්න ඕනේ. ලම්බ උස නම් 3.5ක ලම්බකයකින්ද ඒක පේනවා. හැබැයි ආධාරකය 5ද ආධාරකය 6ද මම කිව්වා ත්‍රිකෝණයක ඕනම පාදයක් ආධාරකයේ විදිහට ගන්න පුළුවන්. ත්‍රිකෝණේ හරවලා කරලා ගන්න පුළුවන්. එතකොට ආධාරකයේ ගන්නේ ලම්බකයේ ගහලා තියෙන පාදේ. මේ ලම්බකයේ 3.5 ගහන්නේ මේ 6න් හින්දා ඔයාගේ ආධාරකයේ ගන්න ඕනේ 6යි. මෙන්න භාගේ ගුණ වෙන්න ඕනේ ආධාරකය 6 ගුණ කිරීම ලම්බ උස 3.5. දැන් සුළු කරගත්තොත් 2ට 1යි මෙතනට 3යි. 3 ගුණ වෙන්න ඕනේ 3.5. හිතෙන් බැන්නම් පැත්තකට ගන්න 35 3ෙන් ගුණ කළා. ස්ථානයක් පැනන 35 ඒවා තුනක් 105යි එකක් පැන්නාම 10.5යි මොනවද ඒකක වෙන්නේ වර්ග සෙන්ටිමීටර. ඉතින් ඔච්චරයිද පාඩම මොකද්ද? භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස තමයි අපේ සූත්‍රේ. අර ආධාරකයට ඕනම් පාදයක් ගන්න පුළුවන්. ඒ ලම්බ උස ගහලා තියෙන පාදේ ගන්න ඕන. හරි. දැන් එහෙනම් හරි දැන් අපිට තියෙනවා ඉස්සල්ලා මෙන්න මෙතන කොටුවක්. ඒ කොටුවෙන් කරන්නේ මේක. මේ ත්‍රිකෝණයෙන්ද මේ සූත්‍රය දාගත්තා. මේ ත්‍රිකෝණයෙන්ද මේ සූත්‍රය දාගත්තා. ඊට පස්සේ මෙන්න උදාහරණ තුන තියෙනවා. රූප හොයාගෙන දැන් රූප අඳින්න දෙයක් නැහැ. රූපේ යටින් ගාන හදන්න. මේ තියෙන පළවෙනි ගාන මම හදලා. මේ තියෙන දෙවෙනි ගාන හදලා. මේ තියෙන තුන්වෙනි ගාන හදලා. හරි විනාඩි 5ක් බෝඩ් එකේ තියන්නම් ඉක්මනට හදාගන්න.
දැන් හරි. දැන් ඒ විදිහට තමයි ඒ උදාහරණ තුන වගේම ගණන් තුනක් ඔයාලට කියනවා 10 පිටුවේ යටම. ඒ තුන ඔයා දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ හදන්න ඕනේ. හරි. අපි යනවා ඊළඟ කොටසට. මෙන්න ඊළඟ කොටස කියන්නේ ඕකම තමයි. ඔය ගාන තව විදිහකින් ඔයාගෙන් අහනවා. ඔය එක් පාදයක දිග හෝ ආධාරකයේ හෝ ලම්බෝස හෝ අන්න ඔය ආධාරයෙන් ගන්න විදිහ. මේ කොහොම වුණත් අපිට ත්‍රිකෝණික වර්ගඵලයක තියෙන ඔය සූත්‍රය විතරයි ඕකෙන් තමයි කරන්න මොනවා හරි කරන්න ඕන. දැන් මෙන්න මේකයි හොඳට බලා ගන්න. මම ඔයාට කියනවා මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මෙතනින් ලම්බෝසක් තියෙනවා මෙයා 6යි cm. මෙයා 8යි cm. මම මෙහෙම උසක් ගහනවා. මම කියනවා මෙයා h මට එයා තමයි හොයාගන්න ඕනේ. සහ මම කියනවා මෙයා 10යි. මෙයා 10යි cm. දැන් හොඳට බලන්න වෙනවා මෙන්න මේකයි. මේක කරන්නේ මේ જાතියව කරන්නේ කොහොම වර්ගඵලයේ මේක ආධාරක විදියට සහ මේක ලම්බෝස විදියට අරගෙන වර්ගඵලයේ හෙව්වත් මේ ආධාරක අනුරූප ලම්බෝස මේ දෙක ආධාරයෙන් වර්ගඵලයේ හෙව්වත් කොහොම වුණත් මේ ගන්න ඉඩ ප්‍රමාණය මේ ආවරණය වන ප්‍රමාණය කිසි වෙනසක් වෙනවද? නැහැ. එහෙනම් ක්‍රම දෙකකට වර්ගඵලය හොයන්න සමාන වෙනවා. මම කියනවා එක විදිහකට මම වර්ගඵලය හෙව්වොත් භාගයයි ಗುಣ කිරීම මේ 6 ආධාරකයේ විදියට ගත්තොත් එයාට අනුරූප ලම්බුසම ගන්න ඕනේ ඒවා බෑ. එයාට අනුරූප ලම්බුසට එහෙනම් මම කියනවා භාගයයි 6 ගුණ කිරීම 8 සමානයි. ඔන්න එක විදිහකට වර්ගඵලය මම කියනවා අනෙක් විදියට වර්ගඵලය වෙනවනම් භාගයයි ආධාරකයේ 10 වුණොත් එයාගේ ලම්බෝස h. ඔන්න ඔච්චරයි. ඔය ඕක දැනගන්න ඕනේ. මොකද්ද? සමීකරණයක් හදලා තමයි මේ උත්තරේ ගන්න. එහෙනම් දැන් කැපෙන ඒවා දෙකට සුළු කරගන්න. දෙකට දෙක ඒවා 1යි මෙතනට 3යි. එතකොට එනවා 3 වරක් 8 කීයයිද? 24යි. සමානයි මෙතනට 1යි මෙතනට 5යි. නම් 1 වරක් 5 5යි 5 වරක් h 5යි h. දෙපැත්තෙන් බෙදා ගන්න ඕනේ දැන් 5ෙන් මෙන්න 5ට 5 කැපුණා. h සමානයි පැත්තක බෙදලා බලන්න 4.8යි මොනවද? සෙන්ටිමීටර් cm කියලා උත්තරේ එනවා. ඔන්න ඕක තමයි ඊළඟට මම කියන මේ මෙතන අර විශේෂයෙන් අර කොලාකුලක් වගේ දාලා තියෙන ඕක ලියා ගන්න. මොකද්ද? අර අවස්ථා දෙකකින් අපිට මේ ත්‍රිකෝණයක වෙන මොකක් හරි පාදයක් හොයන්න තිබ්බොත් අවස්ථා දෙකකට වර්ගඵලය සමාන වෙන්න ගත්තා. සමීකරණ ඉදදුවා උත්තරේ ගත්තා. ඔයාට මම කරලා පෙන්නන්නම් තව පාරක් ඕනනම් තව එක ගානක් විදිහට රෝමී ඉලක්කම් 3 අභ්‍යාසය 4 නැත්නම් මෙන්න රෝමී ඉලක්කම් 3 ගාන හරියට බලන්න කොහොමද තියෙන්නේ කියලා. රෝමී ඉලක්කම් 3 කියනවා අපිට මෙහිම ත්‍රිකෝණයක් තියෙනවා මහා කෝණේ ත්‍රිකෝණයක් වෙන්න. ඊට පස්සේ මෙයාට ඍජු වෙන්න මෙන්න මේක තමයි ඍජුස. මේ පාදයේ ආධාරයක් එහෙනම් ඒකට ලම්බෝස මෙයා මේ දිග වැඩක් නැහැ. හරි බලන්න එහෙනම් මෙන්න මේක ලම්බෝසක් දෙනවා 4.5යි cm. කොට මේ මට ඕනේ ආධාරකයේ දෙනවා 8යි cm. සහ ඊළඟට දෙනවා මෙයාගේ 12යි cm. එයාගේ ලම්බෝසක් එයාට ඉස්සරහා ශීර්ෂයට ගහලා දෙනවා x කියලාද? x කියලා. මගෙන් අහන්නේ මට x වල අගය හොයලා දෙන්න. එහෙනම් වෙන්න ඕනේ ක්‍රම දෙකකට වර්ගඵලය සමාන වෙන්න ගන්න එකනේ. මෙහෙමයි. මේ 8 ආධාරකයේ විදියට ගත්තොත් මෙයාගේ මට මේ කෑල්ල වැඩක් නැහැ. හැබැයි මෙතනින් උනත් මේක මේ ඍජු උස කියන්නේ මේ උසනේ මේ රේඛාව සහ මෙතන අතර කෙලින් උස මේ කියනවා. මෙයා ආධාරකේ නම් එයාගේ ලම්බ උස මෙයා. සහ මේ අතර ගත්තොත් මෙයා ආධාරකේ නම් එයාගේ ලම්බ උස මෙයා. හරි එහෙනම් දැන් සමාන කරලා ගමු. මම කියනවා භාගය ගුණ කිරීම මෙයාගේ ආධාරකය 8 ගුණ කිරීම 4.5 සමානයි අනිත් අතට ගත්තොත් 12 භාගය ගුණ කිරීම 12 ගුණ කිරීම x. දැන් කැපෙන ඒවා කපලා දාන්න මෙන්න 4ට 4 ඒවා 1යි 8ට තියෙන 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. කොට 4 ගුණ වෙන්න ඕනේ 4.5න්. එතකොට එනවා 18ක්. සමානයි 2ට 1යි මෙතනට 6යි. මෙතන එනවා 6 වරක් x 6යි x. දැන් තියෙන දෙපැත්තම 6ෙන් බෙදා ගන්න. නම් උත්තරේ එනවා x සමානයි 3යි cm කියලා. පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් අර නිකන් ඔහේ අගයන් දෙකක් ගන්න එපා. ඒ පාදයට අදාළ එකම ගන්න ඕනේ. හරි. දැන් අපි කරන්න ඔයාලට පේනවා මේ මෙතන ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඒ ත්‍රිකෝණ තමයි ඔයා මේ ඉතුරු මේ කඩේකට ගහලා මෙයා 10 දාලා මේ අගයන් ටික දාගන්න මේන් අර ත්‍රිකෝණේ දාලා
මේ ත්‍රිකෝණේ මේ ටික දාගත්තා ඉස්සරහෙන් අදලා පෙන්නුවා වලාකුළු ඇතුළේ ඉක්මනට තියෙන ත්‍රිකෝණෙම ওই විදිහට ඇඳගත්තා වලාකුළු ඇතුළේ දාලා පෙන්නුවා. මේක බලාපොරොත්තු දාලා ඉවර නම් මේකත් ගාන ගාව දාගන්න මේ රෝමි ලක්කන් 3නේ මම හදලා බෙන්නේ ඒ ගානේ යටින්ම දාගන්න මේක රෝමි ලක්කන් 3 ගාන මේ හිතුවේ ඒ රූපේ ඕනේ නැහැ. දැන් තියෙනවානේ. ගාන යටින් මේකත් දාගන්න විනාඩි හරි. දැන් ඉතින් වැඩේ පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් පාදික අගයක් වෙනවා නම් ක්‍රම දෙකකට වර්ගඵල සමාන වෙන්න ගත්තා නම් හරි. හරිනේ. හරි නම් දැන් මේක මකලා දානවා. ඕගොල්ලෝ අභ්‍යාස දැන් එකේ තියෙන අදාළ ගාන ටික තනියෙන් හදන්න ඕනේ. ගණන් තියෙනවා 1 2 3 4ක්. ඒ හතර ඊළඟට මේ ළඟින් ඉස්සරහින් හැදෙන්න ඕනේ. හරි බලමු නම් ඊළඟට බැලුවොත් දී ඇති රූපයේ BCD ත්‍රිකෝණය අන්න 30යි. වන්න වර්ගඵලය ඔයාට දෙනවා මේ BCD ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේකේ වර්ගඵලය දෙනවා. ඔයා ඒකේ ආධාරකය දන්නවා 6යි කියලා ඒකට අදාළ ලම්බ උස දන්නවා 1. එහෙනම් වර්ගඵලය සමානයි මොකද වෙන්න ඕනේ? භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසනේ. මෙන්න ඔයාට වර්ගඵලය දෙනවා 30යි කියලා. එහෙනම් හරි භාගයයි 6 ගුණ කිරීම ලම්බ උස තමයි h. දැන් සුළු කරගන්න මෙතනට 3යි. ඔය 3යි h සමානයි 30යි දෙපැත්තම 3ෙන් බෙදලා නිකම් උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් වර්ගඵලය දුන්නොත් තවත් ගාන ලේසි. හරි. එහෙනම් ඒ පිටුවේ අභ්‍යාසෙත් ඔයා අතින් තනියෙන් කෙරෙන්න ඕනේ ඊළඟට. හරියට එහා පැත්තට එහා පැත්තේ එකත් කරලාම අපි අද ඉවර කරමු. බාන්නේ එහා පැත්තේ තියෙනවා. ඔය දැන් අපි දන්නවා දැන් ඔయిత කලින් වෙනකන් අපි ඉගෙනගෙන තිබ්බේ
සම චතුරාශ්‍රය සහ ඍජු කෝණාශ්‍රය විතරයි. ඒ හින්දා අර මුලින්ම ගණන් වල සංයුක්ත රූප ඔයාලට තිබ්බේ සම චතුරාශ්‍රය සහ ඍජු කෝණාශ්‍රය කියන රූප දෙක විතරක් තියෙන සංයුක්ත රූප. හැබැයි මේ වෙනකොට ඔයා දන්නවා සම චතුරාශ්‍රය ඍජු කෝණාශ්‍රය වගේම ත්‍රිකෝණ වර්ගඵලයත් ඔයා දන්නවා. එතකොට දැන් ඔයාට තියෙන ওই තුනම තියෙන ඒවා. දැන් බලමු එහෙනම් මෙන්න වෙන්න 8 වෙනි පිටුව උදාහරණ තුනක් තියෙනවා මම ඒක ඔයාලට කරලා පෙන්නන්නම්. මෙන්න බලන්න පළවෙනි එක. මොකක්ද තියෙන්නේ මෙන්න මම රූපෙත් ඇඳගත්තොත් ඍජු කෝණීය ත්‍රිකෝණ එකක් තියෙනවා. එයාගෙන් මෙහෙම කොටුවක් අයින් කරලායි තියෙන්නේ. කොහොම කොටුවක් අයින් කරලායි තියෙනවාට කියනවා මෙයා 6යි cm මෙයා 5යි cm. සහ මේ හැම එකක්ම සමානයි මම නෑ අතර ගණන් ගන්න එපා. ඔයාගේ රූපේ හරියට තියෙනවා 2යි cm. වෙන්න ඕනේ කාරණේ ඔයාට පැහැදිලි වෙන්න ඕනේ මේ ත්‍රිකෝණ වර්ගඵලයේ ඉස්සල්ලා හොයන්න ඕනේ මේ කොටුවේ වර්ගඵලයේ හොයන්න ඕනේ එකතු කරන්න මේ ඕනේ අයින් කරන්නයි ඕනේ නේද? එහෙනම් මම හොයනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්න ඕනේ භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ලම්බ උස බලන්න නම් භාගي හරි ආධාරකේ මම දන්නවා මේ ලම්බ උස තියෙන්නේ මේකට. එහෙනම් ආධාරකේ යාට තියෙන අනික එහෙනම් 6 ගුණ කිරීම මෙතන 1යි මෙතන 3යි 3 වරක් 5 15යි වර්ග සෙන්ටිමීටර. ඔන්න ත්‍රිකෝණයේ වර්ගඵලය හරි. ඒ වගේම දැන් කියුවාගේ සම චතුරාශ්‍රයේ වර්ගඵලය ලියන්න සම චතුරාශ්‍රයේ වර්ගඵලය දිග ගුණ කිරීම පළල දිගත් 2යි cm පළලත් 2යි cm දෙවරක් දෙක උත්තරේ එනවා 4යි මොනවද වර්ග සෙන්ටිමීටර. නම් දැන් යටින් ඊළඟ වාක්‍ය ඔයා තනියෙන් ලියවන්න. මොකද්ද මට ලියන්න ඉඩමදි මොකද්ද? ඉතිරි කොටසේ වර්ගවල නැත්නම් අදාළ රූපයේ වර්ගඵලය 15යි වර්ග සෙන්ටිමීටර ගෙන් අඩු වෙන්න ඕනේ 4යි වර්ග සෙන්ටිමීටර. උත්තරේ එනවා කීයයි වර්ග සෙන්ටිමීටරද? 11යි වර්ග සෙන්ටිමීටර. ඉතින් ඔය තියෙන්නේ පළවෙනි ගාන. ඉතින් පොඩ්ඩක්වත් අමාරු නෑ. පේනවා නම් පේනවා වෙන්න ඕනේ මොකක්ද? ඒ එක එකේ වර්ගඵල වෙන වෙනම හෙව්වා එකතු කරනවා නම් එකතු කළා අයින් කරනවා නම් අඩු කළා. හරි බලමු දෙවෙනි ගාන. මම හදනවා දෙවෙනි ගාන මෙන්න මෙතන. වාට් නිකන් වහලයක් තියෙන ගයක් වගේ එකක් තියෙන්නේ නේද? ඊතලයක් වගේ නේ. කොහොම ආසන්න වශයෙන් දර සටහනක් හිතන්න. මෙයාට මෙයා සමානයි කියලා එයා මට කියනවා. මෙයා 12යි cm මේක 9යි cm මේ මුළු ඔක්කොම උස 18යි cm හරි මෙයා 6යි cm මෙයාට මෙයා සමානයි. හරි කොච්චරයි තියෙන්නේ தත්ත්ව විදිහට. මෙයාට මෙයා සමානයි කියලා තියෙනවා. බලන්න අපි කිව්වේ කොහොමද? අපි එහෙම රූපවල දන්නේ. අපි දන්නේ ත්‍රිකෝණ දැන් දන්නවා, සම චතුරාශ්‍රය දන්නවා, ඍජු කෝණ අපි වන්නේ ඒවට මේක වෙන් කර ගන්නවා. ඉතින් මේ බලන්න මම වෙන් කර ගන්නවා මෙන්න මේක මෙහෙම. වෙන පාටකින් මම හදන්නම් එතකොට පැහැදිලිව පෙනෙයි ඔයගොල්ලන්ට. මම මෙහෙම ලොකු කතන්දර රූප නැහැ. මම මේක මෙන්න මෙහෙම වෙන් කරගත්තා. දැන් මම කියනවා මේක එක ත්‍රිකෝණයක්, මේක එක සම ඍජු කෝණාශ්‍රයක්. බලමු හරිද කියලා පුළුවන් ද කියලා හොයාගන්න. ත්‍රිකෝණයක නම් ආධාරකය සහ ලම්බ උස දැනගන්න ඕනේ. මෙන්න මේ උස දන්නවා නම් බලමු මේ උස පුළුවන්. ඇයි? මෙයා 9යි නම් මෙයත් 9යි මේ මුළු ඔක්කොම 18 හින්දා මෙන්න මෙයාගේ ලම්බ උස එනවා කීයයි cm කියලාද? 9යි cm කියලා මේ උස එනවා 9යි cm. ඊළඟට ආධාරකයත් පුළුවන් මෙයා 6යි නම් මෙයා 5යි මෙයා 12 නම් මෙයා 12යි. කොට මුළු ආධාරකේ එනවා 6යි 12යි 18යි 6යි 24ක්. එහෙනම් ආධාරකේ එනවා 24යි cm කියලා මට ත්‍රිකෝණ වර්ගඵලයේ ප්‍රශ්නයක් නැතුව හොයාගන්න පුළුවන්. දැන් බලමු ඍජු කෝණාශ්‍රය පුළුවන්ද කියලා. මෙන්න එක පැත්තක් 12යි හරි පුළුවන්. මේ ටිකනේ අනිත් ටික 6යි. එහෙනම් ඔන්න 1 2 හරි දැන් වෙන වෙනම වර්ගඵල හිව්ව එකතු කළා. මෙන්න මම කියනවා එකේ වර්ගඵලය වෙන්න ඕනේ කොහොමද? ත්‍රිකෝණයක් භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. එහෙනම් මෙන්න භාගය ගුණ කිරීම ආධාරකය මම මේ වෙනකොට දන්නවා 6යි 12යි 18යි 12යි 24ක්. ආධාරකයේ 24යි ලම්බ උස මේක 9යි. දෙකට 1යි මෙතනට 12යි. 12 වරක් 9 උත්තරේ එනවා 108යි මොනවද? වර්ග සෙන්ටිමීටර.
ඉවත් නෑ නම් දැන් මම යනවා දෙකේ වර්ගඵලය ගන්න. මෙන්න දෙකේ වර්ගඵලය කොහොමද එන්නේ? භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. එහෙනම් මෙන්න ආනෙන්න ඉන්න දෙක තියෙන ත්‍රිකෝණයක් නෙමෙයි ත්‍රිකෝණ ආශ්‍රයයක්. එහෙනම් දිග ගුණ කිරීම පල්ල දිග 12යි cm ගත්තොත් පල්ල එන්නේ 9යි cm 12 සරක් 9 ඒත් එනවා උත්තරේ කීයයිද? 108යි. දැන් ඔයාට කිව්වේ හැගේ මුළු රූපයේ වර්ගඵලය 108යි වර්ග සෙන්ටිමීටරට එකතු වෙන්න ඕනේ 108යි වර්ග සෙන්ටිමීටර 108යි 108යි කියන්නේ උත්තරේ එනවා 218යි වර්ග සෙන්ටිමීටර. ඔන්න දෙවනි ගාන හදලා පෙන්නනවා. ලේසි ඒවා අමාරුවක් නෑ පොඩ්ඩක්වත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් හැමෝටම පුළුවන් ගණන්. හරි තුන්වෙනි ගාන හදන්න ගිහින් මේක ලියා ගන්න උදාහරණ මේ උදාහරණ අපි කොටුව තියමු කොටුවේ රාජුත් එකේ ලියනවා. උදාහරණ පළවෙනි එක ගාන මෙතනින් ලියා ගන්න. මේ පියවර දැන් මතකයි. ඊළඟට දෙවෙනි ගාන මෙතනින් ලියා ගන්න. යාගේ යටින් තුන්වෙනි ගාන දැන් රාජුත් එකෙන් හදමු. ටක් ගාලා ඉස්සෙල්ලා ඔය ලියා ගන්න බෝඩ් එකෙන් මකන්න ඕනේ. හරි පළවෙනි එක මගනවා. දෙවෙනි එකත් දැන් ඉවරයි. දැන් බලන්න යන්නේ තුන්වෙනි ගාන. බලන්න කොහොමද තියෙන්නේ කියලා තුන්වෙනි ප්‍රශ්නේ. ත්‍රිකෝණයක් තියෙනවා මෙහෙම.
එයාගේ අර ලම්බකයේ ගන්න ඕන හින්දා මෙන්න මෙහෙම ගෑ. මේක තමයි ලම්බකය. ලම්බකයේ ගන්න ඒ රිජූසර් ගන්න ඉතින් මේක දික් කරන්න වෙයි එක්කම නැහැ. මෙයා කියනවා 18යි cm ලු. මේ කෑල්ල කියනවා 20යි cm ලු. මේක තමයි ත්‍රිකෝණය. මේ කඩේර වැඩක් නැහැ. මේ කෑල්ල අරන් තියෙන මේ ලම්බ උසක් හොයාගන්න විතරයි. ඊළඟට ඕකෙන් ආයි ඔය જાතියම පොඩි ත්‍රිකෝණ කෑල්ලක් අයින් කරලා ඒගොල්ලෝ. ඒකෙත් ලම්බ උස ගන්න හින්දා මෙහෙම ඒගොල්ලෝ දික් කිරීමක් කරලා තියෙනවා. ඒවා මට වැඩක් නැහැ. ඒවා මට ඕන ලම්බව ගන්න විතරයි. හරි. කොහොම කියලා හිතන්නකො. දැන් ඒකෙත් හැබැයි ඔයාට ආධාරකයයි ලම්බ උසයි දෙකම කියනවා. මෙයා 8යි cm. මෙයා 6යි. ඉතින් ගාන ලේසි ගොඩක්. හේතුව ලොකු ත්‍රිකෝණේ වර්ගඵලයේ හෙව්වා. නිකන් අර මේක නිකන් කෝණ මාන නෙමෙයි. මොකද අර විහිද චතුරස්‍රය වගේ ත්‍රිකෝණ වගේ කවකට වෙලී තියෙන්නේ. අර මැද කෑල්ල අයින් කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා මේ ලොකු එකේ වර්ගඵල මේ මෙතන මේකේම ත්‍රිකෝණයක් නෙමෙයි. මේක මේ අපි අර නිකන් ගහගත්ත කඩේරක් මේ දිග දෙන්න. නම් මෙන්න මම හොයනවා මේක මම විශාල ත්‍රිකෝණයේ වර්ගඵලය කියනවා. විශාල ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්න ඕනේ භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. එතකොට භාගය ගුණ කිරීම ආධාරකය එනවා 20යි කියලා. ලම්බ උස එනවා 18යි. එහෙනම් මෙන්න දෙකට 1යි. මෙතනට 10යි. 18 වරක් 10යි උත්තරේ එනවා 180යි. මොනවද වර්ග සෙන්ටිමීටර්. මේක නෙමෙයි උත්තරේ. මේ විශාල ත්‍රිකෝණයේ වර්ගඵලය ඕවගේම අපි හොයන්න ඕනේ කුඩා ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් ඒත් එන්නේ භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. බලන්න එහෙනම් භාගය ගුණ කිරීම කුඩා ත්‍රිකෝණයේ ආධාරකය 8යි ලම්බ උස 6යි. මෙතනට 1යි. මෙතනට 4යි. 6 වරක් 4 24යි. දැන් ඔයාට එනවා ඉතිරි කොටසේ නැත්තම් මුල් ඉතුරු කොටසේ වර්ගඵලය. නම් වෙන්න ඕනේ මේ 180යි වර්ග සෙන්ටිමීටර් ගෙන් අඩු වෙන්න ඕනේ 24යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් උත්තරේ ඔයාට එනවා 180ෙන් 24ක් ගියාම 156යි වර්ග සෙන්ටිමීටර කියලා. බාන්න ඒකත් දේශියෙන්ම ඔයාට හදාගන්න පුළුවන් ගානක්. ඔන්න දැන් තුන්වෙනි උදාහරණෙත් මම හදලා ඉවරයි. ඉක්මනට ඒකත් ලියාගන්න. ඉඩ චුට්ටක් මදි වගේ නම් පහළට යවන්න.
හරි. එහෙනම් ඉවරයි. එතනින් පස්සේ මේ පැත්ත අපි ඊළඟ වීඩියෝ එකෙන් කරන්නේ. දැන් එහෙනම් ඔයා ඕවාගේම මේ ගණන් ටිකත් කොටස් වලට වෙන් කරගෙන හදන්න ඕනේ. හරි දැන් අපි අර මේ කොටුවේ හිස් තියලා නැහැ මේ කොටුව සම්පූර්ණ කරාම ඉවර කරමු. ලියන්න මේ කොටුවෙන් තරුවක් දාලා. ලියන්න කොටුවෙන් තරුවක් දාලා. ලියන්න. මෙහිදී මේ අටපිටුව උඩම තියෙන කොටුවෙන් ලියන්නේ. මෙහිදී රූපය තල රූප වලට වෙන් කර රූපය තල රූප වලට වෙන් කර තල රූප වලට වෙන් කර තල රූප වලට වෙන් කර වෙන්වෙන්ව වර්ගඵල සොයා වෙන්වෙන්ව වර්ගඵල සොයා වෙන්වෙන්ව වර්ගඵල සොයා වෙන්වෙන්ව වර්ගඵල සොයා ඒවා එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් ඒවා එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් ඒවා එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් අදාළ රූපයේ වර්ගඵලය සොයාගත හැකිය. වර්ගඵලය සොයාගත හැකිය. වර්ගඵලය සොයාගත හැකිය. හරි. ඒ කියන්නේ බලන්න වෙන්වෙන්ව එවුවා පෙරක්කේ වැද මේකේම මේ දෙක එකතු කරන්න ඕනේ. මේකේම ඒ කැලල අයින් කරලා හින්දා අඩු කරන්න ඕනේ. හින්දා එකතු කරන අඩු කරන එක ඉතින් ඒක ඔයාලට තීරණය කරගන්න පුළුවන්. හරි. එහෙම තමයි අපි එහෙනම් මේක කරන්න ඕනේ. දැන් එහෙනම් මෙතනට එනකන් ඉවරයි. ඒ අභ්‍යාස බලාගෙන යන් ආයි ටිකක් අභ්‍යාස තුරුන් ටික. ඔයාලට මුලින්ම තියෙනවා පහ පිටුවට ආවොත් අර පුනරීක්ෂණයක් වගේ අර මුලින්ම කරපු මේ එක එකේ වර්ගඵල මේ යටින් හොයන එක. පුළුවන් මේක මේ 8 කෑල්ලක් නෙමේ 7 කෑල්ලක්. හරි ඒක පුළුවන්. ඊළඟට දැන් 8 මුලින්ම උගන්නපු ත්‍රිකෝණයක වර්ගඵලය උදාහරණ 3ක් තියෙනවා. ඒ જાතියම ගණන් 3ක් තියෙනවා. උදාහරණ 3. හරි දැන් මේ ගණන් 3 ඔයාගේ අතින් හැදෙන්න ඕනේ. හරි ඊළඟ අභ්‍යාස තියෙනවා. අර ත්‍රිකෝණයක වර්ග මේ ලම්බ උසවල් දෙකක් සහ ආධාරක දෙකක් අතර ගත්තාම අර ක්‍රම දෙකකට වර්ගඵල හොයලා සමාන කළා. ඒ නොදන්න පදේ හොයාගත්තා. නොදන්න පාදේ හොයාගත්තා. ඒ අභ්‍යාසය තියෙනවා. සහ අන්තිමට මේ දැන් කළා සංයුක්ත තල රූප වල. එතකොට මේ කොටස් වලට වෙන් කරගත්තා. වෙන්වෙන් මෙහෙව්වා. උත්තර එකතු හෝ අඩු කරලා ගත්තා. හරි එහෙනම් එතකොට වර්ගඵලයේ පාඩමේ ගොඩක් ಜಾති වලයි තව එක කෑල්ලක් තියෙනවා. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කරනවා. ඒ ඊළඟ වීඩියෝ එක කරන්නේ හැබැයි මේ අභ්‍යාස ටික මුලින්ම සාකච්ඡා කරලා ඉන්නේ. ඒ හින්දා ඊළඟ සතියේ වීඩියෝ එක බලන්න කලින් මේ අභ්‍යාස ටික සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. හරි ඒ හින්දා මේ දැන් කරපු එක දැන් අමතක නොකර දැන්මම කරලා දාන්න. එතකොට දැන් වීඩියෝ එක මේ වෙලාවේ ඉවරයි නම් ඕගොල්ලෝ වීඩියෝ එක ෆෝන් එක පැත්තකින් තිබ්බා. මේ අභ්‍යාසය කරලා මොතරින් නැගිටින්න. හරි එහෙනම් ආයිබෝවන්